ප්‍රේක්ෂක ඔබ හමුවට අදත් අපි රැගෙන එන්නේ ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාවට විශාල මෙහෙවරක් ඉටු කර ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙක්. ඔහු 2008 බීජිං ඔලිම්පික් කුල්ලේ ශ්‍රී ලංකා බොක්සිං පුහුණුකරු, ඒ වගේම වත්මන් ශ්‍රී ලංකා ජාතික බොක්සිං සංගමයේ උපසභාපති විතානගේ වසන්ත කුමාර මහතා. අයිබෝන් පුතුමා. අයිබෝන්. මුලින්ම කතා කරමු කොහොමද ඔබ ඇඟට මේ බොක්සිං උනාවේ? කොහොමද මේ බොක්සිං ගමන ඔබේ මුලින්? මම හිතනවා ඊට කලින් මට කියන්න දෙයක් තියෙනවා. මොකද දැන් අලුත් මේ YouTube එක පාසල් බොක්සිං සංගමයෙන් තමයි කරන්නේ. එතකොට ක්‍රීඩාවක් දියුණු වෙන්න නම්, ක්‍රීඩාවක් ඉස්සරහට යන්න නම් අපිට මේ තරුණ ජාවය අලුත් විදිහට හිතන්න පුළුවන්, නිර්මාණශීලී වෙන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රීඩාවක් ඉස්සරහට යන්න. ඉතින් මේ කරන දේට, මේ කරන අලුත් දේට අපිට YouTube channel එකක් තිබිලා නැහැ. මේ වගේ පුහුණුකරු නැත්නම් ක්‍රීඩකයෝ අතීතය ගැන හොයලා මේ කරන දේට I'm very grateful. Thank you very much. It's a great start. Right? අලුත් විදිහට හිතන්න වෙන ඉස්සරහට යන්න මේක අලුත් දෙයක්. අන්නේ අලුත් දෙයට මම සූපා කරනවා මේක ගොඩක් උඩට යන්න පුළුවන් වෙන්න කියලා අප්ඩේට්ස්. Thank you. And boxing වලට මම පටන් ගත්තේ මම 9 වසරේදී මම දෝසවාසගේ මම පොලිසිය ඉන්න කාලේ මම වෙන්න අපේ ඉන්නේ අපි ඉන්නකොට 9 වසරේදී පීරියඩ් එකක් කට් කරන්න හරි මොකක් හරි වැඩකට මම මේ අපි චර්ච් එකක් ඉස්සරහින් යනකොට කවුරු හරි කිව්වා බොක්සිං ගහන්න යනවා මචං වරින් කියලා 9 වසරේදී ඉන්නකොට ඊට පස්සේ පීරියඩ් එක කට් කරගන්නත් ඕනේ හින්දා මමත් එතනට ගියා මේ ගිහිල්ලා පොඩක් බලන් හිටියා මොනවද කරන්න කියලා අපේ ජයසිංහ සර් ඒකට හිටියේ SP ජයසිංහ මගේ කෝච් එයා ඉන්න ලෙසන් එක කරා ලෙසන් එක කරලා පස්සේ මට හිතෙනවා බොක්සිං දවස් දෙකක් දුන්නා හරි ප්‍රැක්ටිස් කරනවා කියලා ගියා ගිහිල්ලා මම 9 වසරේදී පටන් ගත්තා මට O level වෙනකන් තමයි ජෝසප් වාසිලි ඉන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මට යන්න වුණා තාත්තා පෙන්ෂන් ගත්තට පස්සේ රත්නපුර සීවලි මධ්‍යම විද්‍යාලයේ. ඒක තමයි මගේ අලුත් පරිච්ඡේදයේ කෝච් කෙනෙක් විදිහට පටන් ගන්නේ. ඔව්. එතකොට අපි කොහොමද මේ වෙනකොට ලබාගෙන තියෙන ජයග්‍රහණ මම ඇත්තටම මට පාසල් මට්ටමේ තරඟ වලට විතරයි සහභාගී වෙන්න පුළුවන් වුණේ. මම නොවිසස් වලට ගියා. එතකොට මට වයස මදි 93 මාව අයින් කරා වයස මදි කියලා. එතනින් එහාට මට බොක්සිං ගහන්න බැරිනවා. මම එල්ජිටිව් ඉන්ටර්නැෂනල් ජූනියර් නැෂනල්ස් ගෙවුවට මට දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න බැහැ. හැබැයි දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න බැරි වීමට විවිධ හේතු තිබුණා. මම තාත්තා පෙන්ෂන් කියලා රත්නපුරේට ගියාට පස්සේ මට කෝච් කෙනෙක් නැති වුණා. හැබැයි ඒකේ අලුත් පරිච්ඡේදයක් වෙන්න මම එතනින් පටන් ගත්තා. මට ආසාවක් තිබුණා මීට් එකක් ගහන්න. මම රත්නපුරේට ගිහිල්ලා මමයි මල්ලි තනියෙන් ප්‍රැක්ටිස් කරලා රත්නපුරේට බොක්සිං කියලා එකක් දන්නේ නැහැ කවුරුත්. අපි දෙන්න ස්ටබ් ෂීල්ඩ් ගැහුවා. ස්ටබ් ෂීල්ඩ් ජාතික පාසල් ක්‍රීඩාවලට ගිහලා මල්ලි ගෝල්ඩ් මෙඩල් එකක් ගත්තා. මම මතක් කරන්න ඕනේ ධර්මරාජ ගාමිණී කුමාරට පරාද වුණා. දක්ෂ ක්‍රීඩකයෙක්. මම පරාද වුණා. මල්ලි බෙස්ට් බොක්ස් වුණා. නවක පාසල් අතර ක්‍රීඩකයන් දක්ෂතම ක්‍රීඩකයා කියලා. අන්න එතකොට නිවුස් වලට යද්දි තමයි බැලුවේ මම ඒ ලෙවල් වලට ගිහලා මම 7 වසරට ගිහලා ජෝසප් වාසගෙන් රත්නපුර සීවලි මධ්‍යම විද්‍යාලයේ ඒ නිවුස් වලට යනකොට තමයි බැලුවේ කට්ටිය කොහොමද රත්නපුරේ බොක්සිං තියෙන්නේ. සීවලි මධ්‍යමයේ බොක්සිං තියෙන්නේ කියලා. අන්න ඒ පටන් ගැනීමෙන් මම හිතුවා දැන් මම ටීම් එකක් හදන්න ඕනේ කියලා. 95 එල්විජේ මම ඒ ලෙවල් කරන අවුරුද්දේ මම 96 කරේ 95 මම ට්‍රේනින් පටන් ගත්තා. පටන් අරගෙන එල්විජේ මීට් එක අපි පාර්ටිසිපේට් කරා. කවුරුත් හිතුවේ නෑ රත්නපුරේ එහෙම ටීම් එකක් ඇති කියලා. 아무ත් අපි එක ලකුණකින් රන්ස් අප් වුණා බෙස්ට් බොක්සර්ත් එක්ක. 95 එල්විජේ බොක්සිං මීට් එකේ. ඉතින් ඒ ගමන මට පුළුවන් වුණා ඒ පටන් ගත්ත එල්විජේ වීර 95 ඉඳ 2008 ඔලිම්පික් වෙනකොට ඊළඟට මගේ අවසානයේ මගේ කොමන්වෙල්ත් ගේම්ස් ග්ලාස්ගෝ 2014 කොමන්වෙල්ත් ගේම්ස් යනකම් පුහුණුකරුවෙක් විදිහට ලංකා පාසල් බොක්සිං වලට ඒ වගේම ලංකාවේ බොක්සිං වලට 3 ස්ටාර් කෝච් කෙනෙක් වෙන්න ඒ ගමන ඉතින් ලොකු ගමනක් ආවා. පාසල් බොක්සිං ක්‍රීඩකයෙක් සහ පාසල් බොක්සිං පුහුණුකරුවෙක් ඔබ කොහොමද දකින්නේ? අපේ ඕනම දෙයක අපේ අයන්න කියන්න ඕනේ. අයන්න කිව්වොත් තමයි අපිට ඒකේ තියෙන සිංහල භාෂාවේ අකුරු ටික අපිට කියවන්න පුළුවන්. ළමෙක් ඉපදුනට පස්සේ එයා ඇවිදින්න ඕනේ. ඇවිදින්න කලින් එයාට ගොඩාක් වැඩ තියෙනවා නේද? අපි දන්නවා බඩ ගන්නවා, දනිසින් යන ඉන්නවා, එනවා වැටෙනවා ඔය ඔක්කොම. එතකොට ඒ වගේ තමයි පාසල් බොක්සිං කියන්නේ. ඕනම ක්‍රීඩකයෙක් අද අපි ගත්තොත් අපි කරන සරල එකම one and only අනුරුද්ධ රත්නායක බොක්සිං පටන් ගත්තේ කොහෙන්ද? පාසලේ. පෙරදිග මධ්‍ය මහාවිද්‍යාලයේ. එතන තමයි අයන්නේ කිව්වේ. ඊට පස්සේ එයාට කෝචස්ලාද එයාට ආයතන ගොඩක් තියෙනවා. නමුත් අපිට මතක් වෙන්නේ පෙරදිග මධ්‍ය මහාවිද්‍යාලයේ කියන එක. නමුත් ඒ වගේම අපි ගන්න මංජු වර්ණයාරච්චි කොමන්වෙල්ත් ගෝල්ඩ් මෙඩලිස්ට්. රයිට්? අපි කොතනින්ද පටන් ගත්තේ? එයා අයන්නේ කිව්වේ විද්‍යාර්ථී. රයිට්? ඔයගේ ලංකාවේ
ඕන ක්‍රීඩකයෙක්ගේ අතීතය බැලුවට පස්සේ පාසල් ක්‍රීඩාවෙන් තමයි ළමෙක් හැදෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ළමෙකුට අපි පාසල් ක්‍රීඩාවේදී ඉස්කෝලේ 7 වසරෙන් 8 වසරෙන් බොක්සින් කරන ළමෙක් එයාගේ මනස හරිය නිරවුල්. එයාට තියෙන ප්‍රශ්න අඩුයි. එයා ක්‍රීඩාවට ආසයි. රයිට්? එතකොට අපිට ඒ වගේ අර මැටි අපිට මැටි දුන්නොත් අපි මැටියෙන් අපි දන්නවා මැටි රෝල් කරලා අපි මොනවද හදන්න ඕනේ, කොයි විදියටද අපි හදන්න ඕනේ. මොන විදියටද මැටියෙන් අපි ලස්සන නිර්මාණ අපිට කරන්න පුළුවන්. ඒ වගේ තමයි 7-8 වසරේ ළමෙක් කියන්නේ. ඒ ළමයාව නිවැරදි තාක්ෂණය දුන්නොත් එතනින් තමයි අපිට පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙක් බිහි කරන්න. පුහුණුකරුවෙක් පාසලෙන් හැදෙන පුහුණුකරුවෙක් තමයි රටේ ජාතික පුහුණුකරු වෙන්න ඕනේ, 3 ස්ටාර් කෝචස් වෙන්න ඕනේ, ලෝකෙ ජය ගන්න. මොකද එයා එන්නේ හොඳට තැලිලා, පොඩි වෙලා, ප්‍රශ්න වලට මුහුණ දීලා, ප්‍රශ්න අඳුරගෙන ළමයිගේ ඇටිටියුඩ් මොනවද? ළමයිගේ බිහේවියර් එක මොකක්ද? පොඩි ළමයිට ට්‍රේන් කරනවා කියන එක ලේසි නෑ. අපි ගන්න පාසල් වයසේ කෝච් කෙනෙක් දැන් ඉස්කෝලේ කෝච් කෙනෙක් ගන්න ලංකාවේ හොඳ කෝචස්වත් අරගෙන බලන්න ඔය හැම කෙනෙකුටම පාසල් අතීතයක් තියෙනවා. පුහුණුකරුවෙක් බොක්සර් කෙනෙක් පුහුණුකරුවෙක් කරන් බලනද ලීඩින් ඔය හැම කෙනෙකුටම අතීතේ පාසලෙන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. අපි ගම හොඳ පුහුණුකරුවෙක් හදන්න පාසලෙන් පුහුණුකරුවෙක් හැදෙන්න ඕනේ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. ඒ පාසලක් ඒ තැනට ගේනවා කියනකොට ඒක ලේසි නෑ. ඒකට ක්‍රීඩකයා, දෙමව්පියෝ, පරිබාහිර පුහුණුකරුවෙක් නම් විදුහල්පති, ඒ ස්ටාෆ් එක, ඊළඟට ඒ ගම, ඒක ගමක් නම් ඒ ගමේ තියෙන සංස්කෘතිය, ඊළඟට ඒ ළමයාගේ එන ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක, ඔය සියල්ල ඒක තැනකට આવොත් තමයි අපිට පුළුවන් වෙන්නේ කවදාද දක්ෂ නිර්මාණයක් කරන්න, දක්ෂ ක්‍රීඩකයෙක් බිහි කරන්න. පුහුණුකරුවෙකුට ඒ පන්නරය ලබා දෙන්නේ ඒ පාසලේ ඒ ඇතිවෙන අභියෝග වලට මුහුණ දෙන්න විදිය. දැන් අද ගන්න දෙමව්පියෝ ඔක්කොම අපි ඔක්කොම මම ඇතුළු අපි ඔක්කොම දෙමව්පියෝ හදන්නේ ළමෙක්ව ડોක්ටර් කෙනෙක් කරන්න, ඉංජිනේර් කෙනෙක් කරන්න, ලෝයර් කෙනෙක් කරන්න, ටීචර් කෙනෙක් කරන්න, ගවර්න්මන්ට් ජොබ් එකකට දාන්න. what is that? ඒ අපි සාම්ප්‍රදායික කෝණේ කියන්නේ. අපි කවුරුත් හිතනවාද මගේ පුතා මම හොඳ බොක්සර් කෙනෙක් කරලා ඔලිම්පික් යනවා. නැත්නම් සාෆ් මෙඩල් එකක් ගේනවා. නැත්නම් රට නියෝජනය කරනවා. මම හිතන්නේ කවුරුත් දෙමව්පියෝ හිතනවා කියලා. සරල උදාහරණයක් මම කියන්නේ මේක මම දන්නේ කොච්චර රිලෙවන්ට්ද කියලා. මගේ පුතා ගෝල්ෆ් ගහනවා. මට ඕනේ නැහැ කවදාකවත් එයාව ડોක්ටර් කෙනෙක් කරන්න වෙනවා නම් වෙයි. ඒක මට හිතලා කරන්න බෑ. බත් මම හිතනවා ඊට වඩා හොඳයි ලංකාවේ හොඳ ගෝල්ෆ් කෙනෙක් කරනවා, ඉන්ටර්නැෂනල් ගෝල්ෆ් කෙනෙක් වෙනවා. අපි ඔක්කොම එකම ට්‍රැක් එකක දුවන්න ඕනේද? නෑ නෑ. අපි විවිධ ට්‍රැක් වල දුවමු, විවිධ ඩිස්ටන්ස් වල. රයිට්? එහෙනම් දෙමව්පියෝ විදියට අපි හිතන්න ඕනේ ළමයාගේ දක්ෂතාවය අපි අඳුරගත්තා නම් අන්නේ දක්ෂතාවයේ තියෙන පාත් එකේ යවන්න. මොකක්ද එයාගේ තියෙන දක්ෂතාවය? අන්න එතන තමයි අපි පාසල් ක්‍රීඩකයෙක් අපිට ඔලිම්පික්ස් මෙඩල් ගේන්න නම් බැරි නෑ පුළුවන්. හැබැයි පිකප් ග්‍රවුන්ඩ් එක වෙන්නේ කොහෙද? ඊපෙරේද දුලුත් වෙල්ලාලගේ ගැව්වා. අපි අද සතුටු වෙනවා. හැබැයි ඔක අපි කවුරුත් දන්නා දුලුත් වෙල්ලාගේ කොතනින්ද දාන්නේ? කොච්චර දුර ගමනක් ආවද? කොච්චර ලස්සන ගමනක් ආවද? අපි එදා මැච් එක ගහනකොට අපි ඔක්කොම දැක්ක පොඩි කොල්ලෙක් ග්‍රවුන්ඩ් එක හොල්ලනවා. ග්‍රවුන්ඩ් එක දෙවනක් කරනවා. කොහෙද යාගේ ඉපත? පාසල. එහෙනම් ඕක සමානයි සියලුම ක්‍රීඩාවල. ඒක බොක්සින්ද, ඇත්ලටික්ද, ජිම්නාස්ටික්ද, එල්ලේද, කබඩිද, නෙට්බෝල්ද, වොලිබෝල්ද නෙමෙයි. ඕන ක්‍රීඩාවකට පාසල තමයි අම්මා. පාසල තමයි අයන්න කියන්නේ. අන්නේ පාසලෙන් පන්නරේ ලබන ක්‍රීඩකයා නියම තාක්ෂණය අරගෙන ජාත්‍යන්තරය දා ගන්න පුළුවන්. ඒක ක්‍රීඩකයෙකුට විතරක් නෙමෙයි පුහුණුකරුවෙකුට පිළිසමයි. කවදා හරි මම හිතනවා ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙක් වෙන්න නම් එයාට ලැබෙන අත්දැකීම් ටික, ඒ අභියෝග ටික, ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය, ඒ දුක, ඒ ජයග්‍රහණය, ඒ පරාජය තමයි අපි මොහොත් කරන්නේ. අපි වෙතට ගේන්නේ. අපි ඔලිම්පික් ගෙනියන්නේ, ජාත්‍යන්තරයට ගෙනියන්නේ. එහෙනම් පාසල අපි ඔක්කොම එකතු වෙලා බොක්සින් පාසල් බොක්සින් සංගමේ ආධුනික බොක්සින් සංගමය නැත්නම් අපේ තීරක හදිසියෙන් සංගමයක්, මෙඩිකල් කමිෂන් එකක්, whatever that all, sports ministry of sports, ministry of education, right? ඔය ඔක්කොම එකතුලා අපේ වගකීම වෙන්නේ. අපි try එකක් දෙමු පාසල දියුණු කරන්න. ඒකෙත් ගමේ පාසල. ගමේ තියෙනවා පරවෙච්ච මල්, පරවෙන්න දෙන්න එපා. ලස්සන මල් තියෙනවා ලස්සන කරලා ගන්න පුළුවන්. බහින්න ගමට අපේ ගමේ කොල්ල ගම කියන්නේ නැහැ. අනිත් ඉස්කෝලේ නැහැ කියලා තියෙනවා. නමුත් අර ගමේ හරිය ගමේ ශක්තිය ඇලේ දොලේ වරක ගහේ කොස් ගහේ තියෙන ඒ ශක්තිය වෙනම මොටිවේෂන් එකක්, වෙනම ඩිටර්මිනේෂන් එකක්, වෙනම දෙයක් ලබා දෙනවා. අපි පුළුවන් නම් try එකක් දීලා බලමු ඔක්කොම එකතු කරලා. අන්න එතනට බහින්න, පාසලට බහින්න දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න කරා. බොක්සින් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු විදිහට ඇයි අපි ඔලිම්පික් සහභාගී වෙන්න ඕන?
ඔලිම්පික් කියන්නේ ඒක මංගල්‍යයක්. ඒක ලෝකේ අපි කිව්වොත් ලෝකේ ලොකුම මංගල්‍ය, ලෝකේ ලොකුම මගුල්ගේ, ලෝකේ ලොකුම උත්සවය කියලා කිව්වොත් ඒක තමයි නිවැරදි. මුළු ලෝකෙම දක්ෂයෝ ටික, ලෝකෙම ටැලන්ට් ටික, ලෝකෙම සුපිරියෝ ටික, ලෝකෙම ඉන්න මුළු ලෝකෙම දක්ෂයෝ ටික එකතු වෙන තැන තමයි ඔලිම්පික් මංගල්‍යය කියලා කියන අවුරුදු 4කට සැරයක් පැවැත්වෙන. එහෙමනම් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් නැත්නම් ක්‍රීඩා ශේෂ්ත්‍රයේ පරිපාලකයෙක් ඕනම කෙනෙක් යා යුතුම තැන තමයි ඔලිම්පික් ක්‍රීඩාවල. ඒ තමයි දැකිය යුතු, තමන්ගේ ඇස් දෙකෙන් දැකිය යුතු තැන තමයි ක්‍රීඩකයෙක් විදියට එයාගේ ටාගට් එක වෙන්න ඕනේ. කවදාද මම ඔලිම්පික් ක්‍රීඩාවලකට යනවා කියන එක. එතකොට මට 2008 දී පුහුණුකරුවෙක් විදියට බීජිං ඔලිම්පික් වලට යන්න වාසනාව ලැබුණා. ඒ අවස්ථාවේදී අපිට එතන දැන් කියනකොට මට හරිම ඒකේ ආසයි, ඒකේ අතීතයට යනකොට පුදුම හැඟීමක් දැනෙන්නේ. මොකද ඕපනින් එකට යන එක ලස්සන කතාවක් තියෙනවා. අපිට ඕපනින් එකට හැමෝටම යන්න බෑ හැම රටකටම. කන්ටින්ජන්ට් එකේ කීප දෙනෙකුට විතරයි ඒ ස්ලොට් එකක් දෙන්නේ. මෙන්න මේකක් මෙච්චරයි යන්න පුළුවන් කියලා. ඒක අනිවාර්යයෙන්ම කැප්ටන් යනවා. ඊළඟට චෙස් ඩිවිෂන් යනවා. ඊළඟට ටීම් එකේ සිලෙක්ටඩ් ඇත්ලීට්ස්ලා කීප දෙනෙක් යනවා. ඊට අමතරව කෝචස්ලා කීප දෙනෙක් සහ මේ කෝචස්ලා සහ මෙඩිකල් ස්ටාෆ් එකේ කීප දෙනෙක් යනවා. ඒක තෝරනවා. ඒතකොට බීජිං ඔලිම්පික්ස් වලදී අපිට ඇත්තට යන්න පුළුවන් උනේ 5 දෙනෙකුටයි. අපි තීරණයක් ගත්තා අපේ ඩයන් කොමර්ස් සහ NOC එක තීරණය කරා ක්වොලිෆයිඩ් වෙලා, ඒ කියන්නේ ඔලිම්පික් ක්‍රීඩාවල ක්වොලිෆයිඩ් වෙච්ච ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන්ට යන්න දෙනවා කියලා. ඉතින් එදා දවසේ නිකන් මුළු ලෝකෙම බලන් ඉන්න එකම අවස්ථාවක්, වැඩිම ගණන් ටීවී බලන අවස්ථාව තමයි ඔලිම්පික් ක්‍රීඩාවලගේ ඕපනින් එක. ඒ වගේම 100 meters finals වගේ අවස්ථාවක්. මට තාම මතකයි අපි ඔලිම්පික් ඕපනින් සෙරමනි එකට බීජිං වල යනකොට අපි මම හිතන්නේ 10 විතර ඉඳලා රෙඩි වෙනවා. එක දිගට බස් දාලා තමන්ගේ යුනිෆෝම් එක ඇඳලා තමන් රටට ආවේනික රටේ අනන්‍යතාවය පෙන්වන්න කරන ඇඳුම් වලින් සැරසෙලා රටේ ලෝකේ ඉන්න දක්ෂයම ටික එක තැනක එක විලේජ් එකක ඉඳලා බස් 100ක් විතර එක දිගට ගිහිල්ලා අපි බලන් ඉන්නවා අපේ රටේ නම කියනකම් ග්‍රවුන්ඩ් එකට ස්ටේඩියම් එකට අඩිය තියන්නේ. ශ්‍රී ලංකා ඇල්ෆබෙටික් ඕඩර් එකේ ගත්තාම අපි ශ්‍රී ලංකා කියලා කියනකොට තාම මතකයි ග්‍රවුන්ඩ් එකට අඩිය තියෙනකොට ඒ දැනිත සතුට, ඒ ආඩම්බරකම, ඒ අපේකම, ඒ මගේකම ශ්‍රී ලංකාව කියන එක ලෝකෙ දකින්නකොට ඒ ඇතිවෙච්ච සතුට සහ ඒ ඇතිවෙච්ච ආඩම්බරකම ක්‍රීඩකයෙක් විදියට මට ලැබුණා. ඒ වගේම ඒක වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒක ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් හෝ ක්‍රීඩා පරිපාලකයෙක් විසින් තමන්ගේ ක්‍රීඩා ශ්‍රේෂ්ඨත්වය තුළ ලබාගත යුතු ජය ගන්න. මේ කාලය තුළද ඔබතුමාට දැනෙච්ච සහ ලැබිච්ච ලොකුම අභියෝගය මොකක්ද? චැලෙන්ජ් එක විදියට ගත්තොත් මට ස්කූල් කෝච් කෙනෙක්ගෙන් ඉඳලා නම්බර් 1 තමයි මම A4ක් අරගෙන විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වුණා. එතකොට මම කෝච් කරනවා 96 මම පටන් ගත්තා විතරයි. ඒකම මම 2003 වෙනකොට MS එකේ මානව සම්පත් විධායක නිලධාරියෙක් විදිහට වැඩ මට අපේ MS එකේ හිටපු CEO ඩයන් කොමස් මහත්තයා මට MS එකේ ජොබ් එක දෙනවා. එතකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. එතකොට මම MS එකේ විධායක නිලධාරියෙක්. ඒකම මම සීවලි මධ්‍යමාවිද්‍යාලයේ විදිහේ කෝච්. එතකොට මට අභියෝග ගොඩක් තිබුණා. කොහොමද මම ඔය තුන බැලන්ස් කරන්නේ? ජොබ් එක බැලන්ස් කරන්නත් ඕනේ, සීවලි මධ්‍යමාවිද්‍යාලයේ කෝච් කරන්නත් ඕනේ, MS එකේ කෝච් කරන්නත් ඕනේ, ජොබ් එක කරන්නත් ඕනේ. ඒක මගේ මම ස්පෙෂල් ඩිග්‍රී එකක් කරේ, ඩිග්‍රී එක කරගන්නත් ඕනේ. එතකොට ඔන්න ඔය තුන බැලන්ස් කරන්න ලොකු ඒක චැලෙන්ජ් එකක් වුණා. ඒකෙදි මම පාවිච්චි කරපු එක තමයි මම හැමතිස්සෙම මගේ චූටි කාලේ ඉඳන්ම මගේ දැන් මේ වෙනකොටත් මම හරියට ප්ලෑන් කරනවා. පොඩි දේවල්වත් මම ආසයි ප්ලෑන් කරන්න. මගේ දවසේ ෂෙඩියුල් එක මොකද්ද? මේ මාසේ ෂෙඩියුල් එක මොකද්ද? මම ඕගොල්ලෝ වෙනවා කිව්වම දෙකට එනවා කිව්වම මම මගේ වැඩ ටික ඉවර කරලා මම දෙක වෙනකොට රෙඩි. මගේ ෂෙඩියුල් එක හදලා ඉවරයි. මම අද මොකද්ද කරන්නේ? හෙට මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඒ අභියෝග වලට මුහුණ දෙන්න මට පුරුදු වුණේ එකක් තමයි මම ප්ලෑන් එකකට වැඩ කරන්න පුරුදු වෙච්ච එක. අනිත් එක ටයිම් එකට මම පුළුවන් තරම් ඇචීව් කරන්න පුළුවන් වෙච්ච එක. අනිත් එක තමයි කෝච් කෙනෙක් නම් හොඳ PR එකක් තියෙනවා මිනිස්සුත් එක්ක. එතනදී දැන් කෝච් කෙනෙක් කියන්නේ බොක්සගේ කෝච් විතරක් නෙමෙයි. එයාද මීඩියාද, බොක්සින් සංගමයේද, පාසල් සංගමයේද, ෆ්‍රිජැක්ටද, ඇසෝසියේෂන් එකද නැත්නම් කෝපරේට් සෙක්ටර් එකද, එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝද, ඔය දෙමව්පියෝද විශේෂයෙන් මෙඩිකල් ඔෆිසර්ස්ද, ඔය හැමෝම එකම PR එකක් තියෙනවා. ඔන්න PR එක කෝච් කෙනෙක් ගොඩනගා ගන්න එක අභියෝගයක්. ඒක අභියෝගයක්. කොහොමද අපි එතනට එන්නේ කියන එක. ඉතින් ඔන්න ඔය planning and what is called PR and schedule on time ඔන්න ඔය කියන වචන
ඔය කියන ටිකත් එක්ක තමයි මට තිබුණ ලොකුම අභියෝගය. ඉතින් මේ අභියෝග ටික ජයග්‍රහණය කරන්න පුළුවන් කියන්නේ මම ක්ලාස් එකක් දැම්මා, ෆස්ට් ක්ලාස් එකක් දැම්මා මගේ විශ්වවිද්‍යාල ජීවිතේ කොලම්බියා යුනිවර්සිටි. ඊළඟට මම ඔලිම්පික් කෝච් වුණා. ඊළඟට බිස්නස් එකේ මම මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් මම මගේම ආයතනේ බිස්නස් 3-4ක් ගන්න. ඉතින් ඒ අභියෝග වලට මට ජය ගන්න පුළුවන් වුණේ මම අර කියපු කරුණ. එතකොට ලොකුම අභියෝගය වුණේ කොහොමද පුහුණුකරුවෙක් විදියට සාර්ථක පුහුණුකරුවෙක් වෙන්නේ? ඒක ඔලිම්පික් ගිය පුහුණුකරුවෙක් විදියටම නෙමෙයි. එල්වි ජයවීර ළමෙක් දිනවන එකේ ඉඳලා ඔලිම්පික් ක්‍රීඩාවට පුහුණුකරුවෙක් වෙන්න යනකම් ඒ හැම එකක්ම අභියෝගයක් තමයි වෙන්නේ. නමුත් මේ අභියෝග වලට මම මුහුණ දුන්නේ මම කිව්වා වගේ planning, again planning, follow up, on time working, PR. ඔබතුමාට මේ කාලේ බොක්සිං ක්‍රීඩාව ලංකාව තුළ පවතින බොක්සිං ක්‍රීඩාව බැලුවහම ඒ කාලේ ඔබ ශ්‍රී ලංකාවේ කරන කාලේ ඉඳලා තිබිච්ච අභියෝග මොනවද කොහොමද? challenge එකක් නැත්නම් අපි දිනු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැමදෙස්සම challenge එකක් ඕනේ. මට නම් හැමදෙස්සම ඕන දෙයකට මේ දැන් current situation එක ගත්තත් මේ crisis එක pandemic ඒ මොන එකක ගත්තත් ඒ challenge එක තමයි මාව ඉස්සරහට ගෙනියන්නේ. මට challenge එකක් නැත්නම් මම හිතනවා මට බෑ ඉස්සරහට යන්න. ඒක මම challenge වලට ආසයි. මට ඊට කලින් පොඩි දෙයක් මතක් කරන්නේ coach කෙනෙක් කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න පුළුවන් මිනිස්සෙක්. එයාගේ ඒ තියෙන කැපකිරීම ඒක තමයි ජයග්‍රහණය. මොකද අපි අපේ දැන් මම කෝච් කෙනෙක් විදියට ඉන්නකොට මම කොච්චර දේවල් ජීවිතේ කැප කරලා තියෙනවද? ඒ කැපකිරීම තමයි ජයග්‍රහණය කියලා කියන්නේ. මම කතාව පටන් ගන්න කලින් ඔලිම්පික් ගිය කෝච් කෙනෙක් විදියට එතනට අද වෙනකන් අපිට තව ක්‍රීඩකයෙක් කියන්න බැරිලා තියෙන එක තමයි අවාසනාවන්තයි. මම හිතනවා ඒකට මමත් වගේ කියන්නේ මම විතරක් ගියා කියන කොටසේදී මම ෆේල් වෙනවා නම් මම ඒකට කැමති නැහැ. හැබැයි වසන්ත තමයි අන්තිමට ඔලිම්පික් ගියේ කෝච් කියලා කියනවා නම් එතන ෆේලියර් එකක් තියෙනවා. ඒකෙත් ඉක්මනට කැඩෙන්න ඕනේ. ඒක කැඩෙන්න නම් මේ වර්තමානයේ ඉන්න තරුණ කෝචස්ලා තේරුම් ගන්න ඔක්කොම දේ තමයි කැපවීමෙන් තොරව මම තමන් කොච්චර කැප වෙනවද මේ කැපකිරීම තුළ තමයි ජයග්‍රහණය කියන්නේ. ඒක ලේසි නෑ. අපිට බිස්නස් එකක් කරනවා බිස්නස් එකක් රන් කරන එක ලේසි නමුත් ඔය දැන් මම දැන් කතා කරා බොක්සර් කෙනෙක් ගැන කොහොමද හදන්නේ කියලා අපේ මේ ජනිත එක්ක. නමුත් ඒ කියන කතාව තුළ තියෙන පිටිපස්සේ කොච්චරනම් දේවල් ටිකක් තියෙනවද ෆයිට් එක ගැව්වා දෙන්නුන්ට ස්ලොප්ස් උනා කියන්නේ. එතන තියෙන කාර්යවත් මේ මම දකින්නේ කෝච් කේ තියෙන කැපකිරීම. අන්නේ කැපකිරීම තව වැඩි කරගන්න කෝච් එතකොට අපිට ඕන දෙයක් ඇචීව් කරන්න පුළුවන්. ඔබතුමාගේ දශක දෙකකට අධික බොක්සිං පුහුණුකරු කාලය ඇතුළත අමතක නොවන සිදුවීම් රාශියක් ඇති. අපි එතනින් අමතකම නොවන සිදුවීම් ගැන කතා කරමු. ඔව් ඔබ හරි අමතක නොවෙන නම් ගොඩාක් තියෙනවා. නමුත් ඒකේ අමතකම නොවන එකක් තියෙනවා. ඒකට සම්බන්ධ අපේ අය නැත්නම් මේ දැන් අපිට එක්ක ඉන්න භූමිකරුවෝ නැත්නම් අපේ පරිපාලකයෝ ගොඩක් අය සම්බන්ධයි මේ කියන කතාව. හරි ඒක මට ජීවිතය අමතක වෙන්නේ මම මේ කියන්න හදන අන්තිම කොටස මට මතක නෑ. ඒක තමයි මට ඒ අමතක නොවෙන එකේ මට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒකයි මට අමතක. මට හිතන ස්ටොප් ෂීල්ඩ් එක ෂුවර්. අවුරුද්ද 2000 ගණන් මට අවුරුද්ද මතක නෑ. 2000 ගානක අපි ස්ටොප් ෂීල්ඩ් වලට යනවා චැම්පියන් වෙන්න. හොඳට ප්‍රැක්ටිස් කරලා දීතලා අපි සති දෙකක් ෆුල් කළා ටීම් එක ට්‍රේන් කළා. ටීම් එක very good and හොඳ ටීම් එකක් අපිට ඉන්නවා. අපි යන්නේ දිනන්නම තමයි. ඒකේ අපිට ඩවුට් එකක් නැහැ. අපි ෆයිනල්ස් වල දැන් 5ක් විතර ඇවිල්ලා හිටියා. ඊට කලින් අවුරුද්දෙත් අපි චැම්පියන්ලා ඩිපෙන්ඩින් චැම්පියන් 5ක් විතර හිටියා ෆයිනල්ස්. ෆස්ට් බවුට් එක තිබුණා රොයල් වර්ල්ඩ්ස් ෆයිනල්ස් වල. අනේ මම සුබදාසගේ ඉන්නකොට මම නිවුස් බැලුවා මේක කියලා සෙමි ෆයිනල්ස් ඉවරලා ගිහලා බලනකොට යකින් පොඩි ලයින් එකක යනවා කාලයකට පස්සේ ස්ටොප් ෂීල්ඩ් වල රොයල් ඉදිරියෙන් කියලා. එතකොට රොයල් ඉදිරියෙන් නැහැ. සීවරි තමයි වැඩි ලකුණු. මම බැලුවා what is that? ඒක මේ බොත් මේ නිවුස් එකයි යන්නේ. අපි තමයි ඒ ලකුණකින් හරි වැඩි. රයිට් ෆයිනල්ස් වැඩි අපේ. ගණන් ගත්තේ නෑ. හරි ඕන කෙනෙකුට ටීවී එකේ කියන්න දෙන්නම නිවුස් වල කියන්න I don't care. මට වැඩක් නෑ. රයිට් බට් මට ඒක පොඩ්ඩක් දැනුණා. ඊට පස්සේ ෆයිනල්ස් ආවා ටීම් එක අපි අපේ වැඩි ෆයිනල්ස් සංඛ්‍යාවක් කිරියා අපි ෂීල්ඩ් එක ලොකු ගැටලුවක් නෑ. අපි ෆස්ට් බවුට් එක සීවරි versus රොයල් බවුට් එකක් තිබුණා. වික්‍රමසිංහ අපි දිනන්නම ඕන ගෝල් එක ෆයිට් එක අපි ළඟ ගිහිල්ලා අපි පරා දුන්නා. ෆයිට් එක අපි පරාදයි that's fine. අන්න එතනින් පොඩි ටර්නින් පොයින්ට් එකක් ආවා. දැන් ෂීල්ඩ් එක කාටද? දැන් ෂීල්ඩ් එක යන්නේ සීවරිද රොයල්ද කියන එක දැන් තරගයක් ආවා. ඒ ෆයිට් එක අපි දිනනවා අපි කිසිම ගේම් එකක් නෑ. අපි කොහොමද ෂීල්ඩ් එක ගන්නවා. හැබැයි ෆයිට් එක අපි සීවරි පරාදයි. වික්‍රමසිංහයි තව හොඳ බොක්සර් කෙනෙක්. එයා මම නම් මතක නෑ රොයල් බොක්සර් කෙනෙක්. It's very good. අපි ෆයිට් එක lost. but ඊට පස්සේ අපි ගියා තේමොන්. එතකොට කෝචස් වගේ අපි හදලා තිබුණා.
යුනිෆෝර්ම් එකක් අපි හැදුවා. අපි ශ්‍රී ලංකා කෝච් ස්කූල් කෝචස් කියලා සංගමයක් හැදුවා. මම තමයි පළවෙනි සභාපති. වැයකඩබල අපේ දැන් ඉන්න 3 star refrigerator තමයි එයා තමයි ලේකම් හිටියේ. අපි එක යුනිෆෝර්ම් එකක් ඇඳලා අලුත් කෝචස්ලාට මේවා මතක් වෙන්න කියන්නේ. එතකොට ඕගොල්ලන්ට සමාජයට හිතන්නේ අපි එකම යුනිෆෝර්ම් එකක් හැදලා අපි ID එකක් දැම්මා. ඔක්කොම කෝචස්ලා එක විදිහයි. අපි හිතුවා refrigerator විතරක් හැමතිස්සෙම ඉන්ටර්වල් එකේ they going to have a tea. right අපි try කෝචස්ලාට තේ එකක් දෙන්න එපා. අපි අපේ සංගමෙන් අපි refrigerator තේ බොන්න යනකොට break එකේදී අපි කෝචස්ලාට වෙනම තරක් හදලා කිව්වා කෝචස්ලාට දීලා තේ බොන්න යන්න. tea එකක් ගන්න. we want to respect all the coaches. right ඔය අතර දැන් අපි ෆයිට් එක බලද්දී දැන් ෂීල්ඩ් එක එනවද නැද්ද ළඟ දැන් ලොකු තරගයක් ඉන්ටර්වල් එකේදී රොයල් එකේ කෝච් මට ජයලත් අපේ හොඳ යාළුවා මට ඇවිල්ලා වසන්ත ගණන් ගන්න එපා මචං මේ ලබන සැරේවත් try කරන්න කියලා මට දැන් මාව පොඩක් වෙනවා මාව නිකන් සනසන්න වගේ පොඩි එකක් වල ලබන සැරේ try කරපන් ෂීල්ඩ් එකට මචං කියලා මම කිව්වේ නෑ අයියස් කියලා මම පොඩ්ඩක් නිකන් වචනයක් කියලා මට ඒ බොන්නත් බෑ ඉතින් මට දැන් පොඩක් අවුල් මොකද ෂීල්ඩ් එක තරගයක් ආවා නිසා මම ටගල් පේජයක් දීලා මම ස්ටේජ් එකට ඇතුළට ආවා. ඇවිල්ලා හැබැයි මම දන්නවා ජයලත් ඔයාවම කිව්වට ඔයා ඉතවද ෂීල්ඩ් එකට අරන් යන්න දෙයි කියලා. එහෙම නෑ. මම වසන්ත මගේ නම වසන්ත මම කෝච් සීවලි. එහෙම එකක් නෑ. සීවලි තාම පරාදත් නෑ. ලබන අවුරුද්දේ නෙමෙයි මේ අවුරුද්දේ ෂීල්ඩ් එක ගන්නවා. ඒ මගේ හිත. රයිට්? කියලා. දැන් ළඟ යනවා. දැන් ෆයිට් එක ලාස්ට් බවුට් එක last bout එක C නෑ last bout එක දැන් last bout එක Royal versus if I'm correct ප්‍රභාත් ආනන්ද නේද නාලන්ද yes නාලන්ද ප්‍රභාත් very good boxer ඒ අවුරුද්දේම ටුවර් එකක් ගියා ජූනියර් ටුවර් එකක් ඉන්දියා මට මතක හැටියට අන්තිම bout එක ඒ bout එක නාලන්ද versus සීවලි දින්නොත් champion සීවලි නාලන්ද දින්නොතින් ප්‍රභාත් දින්නොත් ෂීල්ඩ් එක නාලන්දට යනවා stress කියා ගන්න වචන නෑ මා stress එකක් right final bout එක. එතකොට අපිට ගහලා තමයි ෂීල්ඩ් එක ගන්න ඕනේ. අපි ප්‍රභාස්ට වින්නොත් තමයි අපේ ෂීල්ඩ් එක එන්නේ. හැබැයි අපි පෙරදුනොත් රොයල් එකට ෂීල්ඩ් එක යනවා. ගේම තියෙන්නේ අපි අතේ. රොයල්ස් පැත්තක ඉඳලා බලන් ඉන්නවා ෂීල්ඩ් එක ගන්න අපි ගාලා ගන්න. ගේම. ෆස්ට් රවුන්ඩ්. ඒකේ තව කතාවක් අපේ කනුෂ්ක කියලා අපි කිව්වේ ටයිසන් කියලා දැන් PTI කෙනෙක්. මම හිතන්නේ ඕගොල්ලෝ දන්න නේද? මම හිතන්නේ බණ්ඩාරවල විද්‍යාපීඨයේ දැන් අටලුගම ඉස්කෝලේ මම හිතන්නේ කෝච් කරනවා. fight එක යාගේ and this boy and ආනන්ද boy ප්‍රභාත් ප්‍රභාත් උඩ ගිහලා විතර පොටෙන්ෂල් එකක් තියෙනවා first round equal ලෝ අපි ලකුණකින් දිනු fight එක second round අපි ලකුණු දෙකකින් උඩ කොමරේ උඩ දැන් last round අන්තිම තප්පර ටික ළඟ fight එක යනවා ප්‍රභාත් උතුම්පත ගහනවා අපේ එක්කෙනත් ගහනවා 1.2 point fight එක ඉවරයි කියා ගන්න වචන නෑ මොකද්ද වෙන්නේ කියලා නෑ බලාපොරොත්තු ගොඩක් එක්ක බලාපොරොත්තු එක්ක ඉගිලෙනවා නැත්නම් බලාපොරොත්තු එක්ක වැටෙනවා එක්ක වඩනවා එක්ක hina වෙනවා ලාස්ට් තප්පර දෙකේ මම තාම මතකයි වින බ්ලූ කියලා කිව්ව විතරයි අපේ එක බ්ලූ එතනින් එහාට තාම මට මතක නැහැ මේ වෙනකම් මම මොනවද කරේ මට මොනවද වුනේ රින් එකේ මම බොක්ස් එක බලාගත්ත විතරයි මතක එතනින් එහාට මට තාම මතක නැහැ ඒක මට අමතක නොවෙන එක මගේ ජීවිතේ මතක් වෙන්නේ නැහැ ඊළඟ දවසේ උදේ අපි යනකොට පත්තරේ ලොකුට දාලා තිබුණා රාජකීය පවුරු බිඳ නැවතත් ස්ටොප් ඵලය රුවන්පුරේට කියලා අන්න ඒ වචන ටිකට මම හරි ආදරේ ඒ වචන ටික මගේ ජීවිතේ අමතක නොවෙන වචන ටික ශ්‍රී ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවෙක් සහ වත්මන් බොක්සිං සංගමේ උපසභාපති විදිහට ශ්‍රී ලංකා පාසල් බොක්සිං නිල මාධ්‍යාලය ගැන ඔබතුමා මොකද හිතන්නේ මම හැමතිස්සෙම මේ ගතානුගතිකයි පාරම්පරිකයි මෙහෙමම තියෙන්න ඕනේ අතීතයේ මම ඒවට කැමති නැහැ. මම හැමතිස්සෙම වෙනස් වෙනවා. මේ දැන් ඉන්න මමත් තව ඩිංගින් වෙනස්. ලෝකේ වෙනස් වෙනවා ඕනේ. ඒ වෙනස් වීම වල ප්‍රතිඵල තමයි අද අපි මේ පෙට්‍රල් ඩීසල් නැහැ, අරව නැහැ, මේව නැහැ කියලාත් ඒ වෙනසට තමයි අභියෝගයක් අපිට වෙලා තියෙන්නේ. කියලා අපි වෙනස් වෙ යුතුයි. නැත්නම් අතීතයේ මෙහෙම තිබුණා ඒකම අද වෙනකොට නැහැ. එහෙම නැහැ. වෙනස් වෙන්නේ. අන්නේ වෙනස් වීමේ පියවරක් තමයි අද මේ පාසල් බොක්සිං සංගමයේ අරගෙන තියෙන්නේ. තව එකක් මම හිතනවා අපිට හැමතිස්සෙම අපි හැමෝටම කාලයක් කියනවා දැන් මම කිව්වොත් I was the best coach අතීතේ මම තමයි ඔලිම්පික් ගිය coach මම තමයි ලීඩර් මෙච්චර දිනලා තියෙන්නේ ඒ කවුරුත් මේ වැඩක් නෑ අතීතයට ගිහිල්ලා ඉවරයි හැබැයි
ඒ අතීතයේ ගත යුත්තක් තියෙනවා. අතීතයේ පම්පෝරික ගහ ඉන්න එක නෙමෙයි අපි කවුරුත් ක්‍රීඩා පරිපාලක විදිහට කළ යුත්තේ. අපි කළ යුත්තේ වර්තමානයේ ගැළපෙන විදිහට නිවැරදි විදිහට කොහොමද අපි යන්නේ කියන එක තීරණය කරන. අන්න ඒකේ ආරම්භයක් තමයි මේ මාධ්‍ය ජාලයෙන් අරන් තියෙන්නේ. දැන් ඉස්සර බොක්සින් මීට් එකක් කරනවා මම කාලයක් බොක්සින් වල හිටියේ නෑ. මට මීට් එකක් බලනවා මම යන්න ඕනේ කොළඹට. හැබැයි දැන් ඕගොල්ලන්ගේ channel එකට ලොග් වුණා නම් this I can see මම ගෙදර ඉඳලා මම ෆයිට් එක බලනවා. මම රිසල්ට් ටික අප්ලෝඩ් කර ගන්නවා. හැමදෙස්සෙම තරුණ ජවයේ එකතු වෙන්න ඕනේ. මම කියන්නේ මමත් you know I'm not very old but I'm you know middle right. එතකොට අපි අලුතෙන් හිතන පරම්පරාවක් එක්ක වැඩ කරනකොට ටෙක්නොලොජි එක අවුරුදු 20කට කලින් හිතනකොට අපිට YouTube තිබුණේ නැහැ, අපිට ස්මාර්ට්ෆෝන් තිබුණේ නැහැ, අපිට Wi-Fi හැමතැනම නැහැ. අද ඒ ඔක්කොම තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් දෙන්නේ ඇයි අපි මේක කරන්නේ නැත්තේ? දැන් ඔයාලා කරන්න පටන් ගන්න තියෙනවා. Good thinking, this is a creative idea. මම කියන්නේ අපි පරක්කු වැඩි තාම. අනිත් ක්‍රීඩා එක්ක බලපන්. ඒකයි පරක්කු වෙලා හරි ටීම් එකක් විදියට පාසල් බොක්සින් සංගමේ මේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුලේ crew එක ඒ ටීම් එක අරන් තියෙන ඉනිෂියටිව් එක is very good. I very appreciate. මේක විතරක් නෙමෙයි තව අලුත් දේවල් කරන්න. මේක අපිට ස්පොන්සර්ස් හොයන්න පුළුවන්. මේකේ ඇඩ් දාන්න පුළුවන්. you know many things can do. right? මේක තව එහාට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ තරුණ සිතුවිලි එක්ක තරුණ ජවය එක්ක මේ යන ගමනට මම සුබ පතනවා. ලංකාවේ කවදාරි හොඳම YouTube channel එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විතරක් නෙමෙයි ඉදිරියේදී අපි මේක කවදාරි එහාට ගියාට පස්සෙත් ආයෙ අපි ඉන්ටර්විව් එකකින් හමු වෙනවා. ඊට කලින් මට විනාඩියක් ඕනේ මට තෑන්ක්ස් කරන්න කීප දෙනෙක් ඉන්නවා මගේ බොක්සින් ජීවිතේ මේ කියපු කතාව ගේම්ස් එනවා මගේ කෝච් ඒ ස්පීඩ් ලාතිය සිංහල මගේ පුහුණු කරුවෙන්නේ. ඊට පස්සේ මට ලොකු මායියක් උනේ මම සීවලි මධ්‍ය මහාවිද්‍යාලයේදී මට පුහුණු කරුවෙක් විදිහට මම පිළිගන්න ලෑස්ති වුණා. මට උදව් කරපු මාව ඒ තැනට ගෙනාපු ගුණතිලක සර් විශ්‍රාමික විදුහල්පති මට අමතක කරන්න බෑ. එතුමාගේ ඒ හයිය මට දීපු ඒ එකම අද මම මෙතන ඉන්නවා නම් මම අද රැකියාවක් විදියට MS එකේ රැකියාව කරේ. මම එතනින් යා ජාත්‍යන්තරේ ජයගත්තේ වර්තමාන බොක්සින් සංගමේ සභාපති රයන් තෝමස් මැතිතුමා නිසා. ඒ වගේම මගේ පළමු පාසල ජෝසප් විශ්වවිද්‍යාලය සහ මගේ දෙමව්පියෝ ඒ වගේම බොක්සින් ක්‍රීඩාවට මට මේ මෙච්චර දුර ගමනක් එන්න මට හයියක් උනේ මගේ වයිෆ්. ඒ ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා. Thank you. ශ්‍රී ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවෙක් විදිහට වගේම සර්ගේ ඉදිරි ජීවිතයටත් අපි සුබ පතනවා සාර ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඒ වගේම ලංකාවේ බොක්සින් ක්‍රීඩාවට තවත් මේ වගේම සේවයක් ඉටු කරන්න ලැබෙන්න කියලා අපි නිල මාධ්‍යාලය විදිහට ඔබතුමාට සුබ පතනවා. බොහොම ස්තුතියි.